හරි අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ කුලක පාඩමේ එතනින් අපි කලින් කතා කරපු ටිකේ ඉඳන් ඉතුරු ටික අපි කලින් දවසේ කුලකවල මූලික දේවල් එක්ක කුලක ජනන ස්වරූපය කුලකයක ජනන ස්වරූපය ගැන කතා කරා. එතකොට දැන් පුතේ අපිට සාමාන්‍යයෙන් කතා කරන්න තියෙන්නේ කුලක ගැන මූලික අවබෝධයක් ගන්න අවශ්‍ය කරුණු ටික. කුලක පාඩම ගැන කතා කරද්දී අපිට අවශ්‍ය වෙන මූලික දේවල් ටිකක් තියෙනවා. අපි ඒවා ගැන පොඩි හැඳින්වීමක් ලියාගමු. පළවෙනියටම පුතේ අපි කුලකයක් දැන් 10 වසරේදී මට්ටමේදී අපි ගොඩක් වෙලාවට කුලකයක් අතින් වචනෙන් ලියනවට නැත්නම් අවයව ලයිස්තුගත කරලා පෙන්නනවට වඩා අපිට යෙදීම් තියෙන්නේ ගොඩක්ම වෙන් රූප සටහන් එක්ක. ඉතින් අපි වෙන් රූප සටහනක් ගැන කතා කරද්දී වෙන් රූප සටහනට අදාළ ප්‍රදේශ හඳුනා ගන්න ඕනේ. ඒත් එක්කම වෙන් රූප සටහනක අපි මොන හරි තොරතුරු ලකුණු කරද්දී ඒ තොරතුරු වල අදාළ ස්ථාන ගැන මේවා කොහෙටද යොමු වෙන්න ඕනේ කියන එක මේ කුලකේ කොහොමද යොමු වෙන්න ඕනේ කියන එක අපි යම් කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් ඒ යටතේ අපි මුලින්ම කතා කරමු මේ කුලකවලදී අපිට අවශ්‍ය වෙන කෙනෙක් සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකය. මාතෘකාව දාගන්න ඔයාලත් සර්වත්‍ර කුලකය කියන්නේ පුතේ මෙන්න මෙහෙම සංකේතයක් තියෙන්නේ සර්වත්‍ර කුලකයේ හඳුන්වන්නේ නිකන් ඊ අකුරක් නිකන් දයන්නක් වගේ මෙන්න මේ වගේ සංකේතයකින් දයන්නේ උඩ කෑල්ල නැතුව තියෙනවා වගේ සංකේතයක් මේකෙන් තමයි සර්වත්‍ර කුලකය හඳුන්වන්නේ. සර්වත්‍ර කුලකය ගැන කියනවා නම් මෙයා තමයි ප්‍රධානිය. යම් කිසි කුලකයක හෝ කීපයක ප්‍රධානිය තමයි සර්වත්‍ර කුලකය කියන්නේ. යම් කිසි කුලකයක හෝ කීපයක සියලුම අවයව වෙන්නත් පුළුවන්. ඒ කුලකවල නැති අවයව මෙයාගේ ඉන්නත් පුළුවන්. අන්න ඒ විදිහට ගත්තාම ප්‍රධානිය තමයි පුතේ සර්වත්‍ර කුලකය. මම සරල උදාහරණයක් කියන්නම් මෙන්න මෙහෙම. A කියලා කුලකයක් ඉන්නවා. X නම් පාසලේ X නම් පාසලේ 3 ශ්‍රේණියේ සිසුන්. X නම් පාසලේ 3 ශ්‍රේණියේ සිසුන්. ඔන්න ඔය විදිහට ඉන්නවා. සිසුන් සිසින්නි කියලා ලියුනේ සිසුන් වෙන්න. සිසුන්. ඔන්න එක කුලකයක්. A කියලා කුලකයක් තියෙනවා X නම් පාසලේ 3 ශ්‍රේණියේ සිසුන්. B කියලා තව කුලකයක් තියෙනවා X නම් පාසලේ පාසලට අපි X කියලා ගත්තේ ලේසියට X නම් පාසලේ 4 ශ්‍රේණියේ සිසුන්. එතකොට මේ කුලක දෙක නෙමේ තව කුලක තියෙන්න පුළුවන් කීපයක්ම මම මේ දෙකටම ගැලපෙන්න මේ දෙකටම දිහා බලලා මේ දෙකටම ගැලපෙන්න සර්වත්‍ර කුලකය ලියුවොත් එහෙම මේ කුලක දෙකට ගැලපෙන්න සර්වත්‍ර කුලකය ලියුවොත් එහෙම X නම් පාසලේ මුළු සිසුන් X නම් පාසලේ මුළු සිසුන්. දැන් පැහැදිලි වෙන්න ඕනේ ඔයාලට යම් අදහසක් මොකද්ද මේ සර්වත්‍ර කුලකය කියන්නේ කියන. දැන් X නම් පාසලේ 3 ශ්‍රේණියේ සිසුන් කියන එක අනිවාර්යයෙන්ම සර්වත්‍ර කුලකයේ ඇතුළේ ඉන්න කෙනෙක් තමයි. X නම් පාසලේ 4 ශ්‍රේණියේ සිසුන් කියන එකත් අනිවාර්යයෙන්ම සර්වත්‍ර කුලකයේ ඉන්නවා. සර්වත්‍ර කුලකයේ තියෙන විශේෂත්වය තමයි පුතේ ඔය A සහ B ගේ නැති අයත් සර්වත්‍රයට අයිති. හැබැයි සර්වත්‍රේ නැති කවුරුත් A B ගේ ඉන්නවා නම් ඒක නම් වෙන්න බැරි වැඩක්. එතකොට ඒක සර්වත්‍ර වෙන්න බෑ. ඒක වෙන මොකක් හරි වත්‍රයක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් සර්වත්‍ර කුලකය කියන්නේ ප්‍රධානිය. සර්වත්‍ර කුලකය කියන්නේ ප්‍රධානිය. එතකොට සර්වත්‍ර කුලකය ගැන හැඳින්වීමක් කරන්න තමයි මේ උදාහරණය ගත්තේ. අපිට තව ඕන තරම් හැඳින්වීම් කරන්න පුළුවන් පුතේ. මම නිකමට මෙහෙම කරන්නම්. A කියලා එකක් ගමු. A කියලා ගන්නවා 1 3 5 7. කෙලින්ම අවයව වලින්ම දෙන්නම්කෝ. B කියලා කුලකයක් මම ගන්නවා 2 4 6 8. C කියලා තව කුලකයක් ගන්නවා මම 4 6 9. දැන් ඔයාලට තේරෙන්නේ නැද්ද නිකන් මේ තුනටම නිකන් මේවා මොක්කුද මේ A කියන්නේ 1 3 5 7 කියන්නේ එතන 9ක් දාගමු එතකොට වැඩේ ෂේප් 9ක් දාගමු අපිට කියන්න පුළුවන් පුතේ මෙයාව A කියන එක්කෙනාව වචනෙන් විස්තර කරන්න පුළුවන් A කියන එක්කෙනාව වචනෙන් විස්තර කරලා ලිව්වොත් එහෙම 10ට අඩු අපිට කියන්න පුළුවන්
ඉරට් ඔත්තේ සංඛ්‍යා කියලා 10ට අඩු ඔත්තේ සංඛ්‍යා 10ට අඩු ඔත්තේ සංඛ්‍යා ඔන්න ඔය විදිහට අපිට ඒ කුලකේ නම් කරන්න පුළුවන් වචනෙන් විස්තර කරලා මේ කිසිම එකක් ඔයාලා ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ පොතේ තාම හැඳින්වීම කරන්නේ ඔයාලට වැඩේ පැහැදිලි වුණාට පස්සේ නෝට් එක නොලිව්වත් කමන්නේ ඕක ඔළුවේ තියෙන්නයි ඕනේ මේ කියලා දෙන ඒවා ඔළුවේ තිබුණා නම් ඇති හරි 10ට අඩු ඔත්තේ සංඛ්‍යා එහෙනම් ඔය විදිහට මම B කුලකෙත් හඳුන්වනවා වචනෙන් විස්තර කරලා ලියනවා 2 4 6 8 කියන්නේ අපිට ලියන්න පුළුවන් 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා නැත්නම් 10ට අඩු දෙකේ ගුණාකාර කිව්වත් හරි 10ට අඩු ඉරට්ටේ සංඛ්‍යා. එතකොට C කුලකය මම මේ විදිහට වචනෙන් විස්තර කරනවා 4 6 9 4 6 9 කියන්නේ පොතේ ප්‍රථමක සංඛ්‍යා 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. sorry 10ට අඩු ප්‍රථමක නෙමේ 10ට අඩු සංයුත සංඛ්‍යා. සංයුත සංඛ්‍යා ප්‍රථමක නෙමේ සංයුත සංඛ්‍යා. ප්‍රථමකලගේ ප්‍රතිවිරුද්ධ කට්ටිය. හරි. දැන් මම ඔයාලට මෙන්න මෙහෙම දානවා. මේ ඔක්කොටම යටින් මෙන්න මෙහෙම කෙනෙක් දානවා සර්වත්‍රි මම මෙහෙම දානවා සර්වත්‍රි මම දානවා 1 2 3 4 5 6 7 8 9 එන සර්වත්‍රි වචනෙන් විස්තර කරොත් 10ට අඩු සංඛ්‍යා 10ට අඩු සංඛ්‍යා කියලා ගන්න පුළුවන් සර්වත්‍රි කුලකයේ වචනෙන් විස්තරය කරොත් 10ට අඩු සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා කිව්වනම් වඩාත් හොඳයි මම පූර්ණ සංඛ්‍යා කියන වචනේ පූර්ණ කැලල පාවිච්චි කරේ නෑ උඩත් ඉතින් ඕක ලොකු දෙයක් නෙමේ ඒක පූර්ණ සංඛ්‍යා කියලා ආවනම් වඩාත් හොඳයි පුතේ පූර්ණ සංඛ්‍යා කියන එක මම ගත්තේ නැහැ ඉතින් ඔන්න ඔය විදිහට ABC කියන කුලක තුනටම සර්වත්‍ර කුලකයක් හඳුනා ගන්න පුළුවන් දැන් මේකෙදි තියෙන විශේෂම දේ තමයි පුතේ A ගේ B ගේ C ගේ ඉන්න සියල්ල අනිවාර්යෙන් සර්වත්‍රය ඇතුලේ ඉන්නවා සමහර විට A ගේ B ගේ C ගේ නැති වෙන කෙනෙක් වුණත් සර්වත්‍ර කුලකයේ ඉන්න පුළුවන් එහෙනම් අපි ප්‍රධාන වශයෙන්ම මාතෘකාව දාගත්තේ සර්වත්‍ර කුලකය කියලා සර්වත්‍ර කුලකය ගැන දැනගන්න ඕනේ සර්වත්‍ර කුලකය ගැන දැනගන්න ඕන කරුණු තමයි මෙන්න මේ විදිහට දාගමු පොඩි හැඳින්වීමක් කිසියම් කුලක දෙකක හෝ කීපයක කිසියම් කුලක දෙකක හෝ කීපයක ඔබට මේක නිකන් අර 3 වගේ තමයි ලියලා තියෙන්නේ නිකන් 3 අනිත් පැත්තට හරවලා ලියනවා වගේ තමයි මේ 3 මෙහෙමනේ ලියන්නේ මෙන්න මෙහෙම වගේ කමන්නේ ඒක ගැටලුවක් වෙන්නේ නැහැ ඒක ඔයාලලා පැහැදිලි වෙන්න 3 අනිත් පැත්තට හරවලා ලියන විදිහට ලියන්න ගැටලුවක් නැහැ කිසියම් කුලක දෙකක හෝ කීපයක කිසියම් කුලක දෙකක හෝ කීපයක සියලුම අවයව සහිත ප්‍රධාන කුලකය සර්වත්‍ර කුලකයයි ප්‍රධාන කුලකය සර්වත්‍ර කුලකයයි මෙන්න මේ රූප සටහනත් ඇඳගන්න සර්වත්‍ර කුලකයයි කිසියම් කුලක දෙකක හෝ කීපයක සියලුම අවයව අන්තර්ගත නැත්නම් සියලුම අවයව අන්තර්ගත එහෙම ලිව්වත් කමක් නැහැ ප්‍රධාන කුලකය සර්වත්‍ර කුලකයයි ප්‍රධාන කුලකය සර්වත්‍ර කුලකයයි සර්වත්‍ර කුලකය ඍජු කෝණාශ්‍රයකින් දැක්වේ 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 හරිද සර්වත්‍ර කුලකය ඍජු කෝණාශ්‍රයකින් දැක්වේ කියලා මෙන්න මේ රූප සටහන ඇඳගන්න ඍජු කෝණාශ්‍රයක් දාගන්න ඊට පස්සේ වෙනම තරුවක් දාලා මේක ලියාගමු ඒක යටින්
සර්වත්‍ර කුලකය තුල උපකුලකයක් දක්වන විට එය වෘත්තයක් හෝ ඉලිප්සයක් මගින් දක්වයි. මේවා විස්තර ඇතුව ඉස්සරහට කතා කරනවා පුතේ. මම මේ පොඩි සරල උදාහරණයක් ගන්නෙ. ඒ වෘත්තයක් හෝ ඉලිප්සයක් මගින් දක්වයි. පොඩි ගානක් අපි ওই විදිහටම හදාගමු. සර්වත්‍රයේ ඉන්නවා මෙන්න මෙහෙම 1 2 3 4 5 6 7 8 9 ඒ කියන කුලකේ ඉන්නවා 1 3 5 7 9. දැන් මේ තොරතුරු අපි වෙන රූප සටහනක දැක්වුවොත් වෙන රූප සටහනේ මෙන්න මේ විදිහට ප්‍රධානිය සර්වත්‍ර කුලකේ අපිට ඇඳලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ සංකේතෙත් දාන්න. ඔන්න ඔය සංකේතෙත් දාන්න. ඊට පස්සේ පුතේ ඔය A කියන්නේ සර්වත්‍ර කුලකේ උපකුලකයක්නේ. උපකුලකයක් තියන්නේ එයාගෙන් කොටසක් හරි එයාගේම අවයව ටික හරි තියන් ඉන්න අනිත් කෙනෙක්ට. එතකොට ඒවා අපිට මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඒවා අපි නිරූපණය කරනවා මෙන්න මේ විදිහට ඊතලයක් දාලා උපකුලකයේ වෘත්තයක් හෝ එලිප්සයක් ඇසුරින් මේ විදිහ දක්වනවා. එතකොට ඒට අයිති අවයව වෙන්නේ කවුද? 1 3 5 7 9 කියන අය. ඊට පස්සේ ඒ හැරුණාම ඒට අයිති අවයව හැරුණාම 2 4 6 8 කියන ඒවා වෙනම එළියෙන් ඉන්නවා. ඒකේ අදහස ඒවා සර්වත්‍රයට අයිති. ඒ විතරක් නෙමෙයි සර්වත්‍රයට විතරක් නෙමෙයි පුතේ. අනිවාර්යෙන්ම අහගන්න. සර්වත්‍රයට විතරක් නෙමෙයි පොඩ්ඩක් අහගෙන පැටළුණා එක. අපි ඒ රවුම ඇතුලේ ඉන්න අය අපිට කවදාවත් කියන්න බෑ ඒට විතරක් අයිති ඒවා කියලා. මොකද ඒ තියන් ඉන්නේ ඒ කුලකයට අයිති වෙලා තියෙන අවයව ඔක්කොම සර්වත්‍රයට අයිති ඒවා. සර්වත්‍රයට අයිති ඒවෙන් කොටසක් තමයි ඒටත් අයිති වෙලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ උපකුලකයක්. ඒට අයිති වුණ අවයව වල මුල් අයිතිකාරයා වෙන්නේ සර්වත්‍රය. එතකොට 1 3 5 7 9 කියන්නේ සර්වත්‍රයට අයිති අවයව වලින් ඒටත් අයිති ඒවා. එතකොට 2 4 6 8 කියන්නේ සර්වත්‍රයට විතරක් අයිති ඒවා. ඒක සර්වත්‍රයට විතරයි ඒ අවයව ටික අයිති. ඒක උපකුලකයකට වෙන් වෙලා නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි සරලව කතා කරන්නේ. එහෙනම් මතක තියාගන්න සර්වත්‍ර කුලකයේ තුල උපකුලකයක් දක්වද්දී ලයන්න වැරදි. ලයන්න මාරු වෙන්න ඕනේ. සර්වත්‍ර කුලකයේ තුල උපකුලකයක් දක්වද්දී ඒක වෘත්තයක් හෝ එලිප්සයක් මගින් දක්වනවා. පුතේ ඔය උපකුලක අපි මෙතන සරලව එකක් ගත්තට උපකුලක දෙකක් තියෙන්න පුළුවන්. උපකුලක තුනක් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 11 වසරේදී වගේ උපකුලක තුනක් එන්න පුළුවන්. 10 වසරේදී උපකුලක දෙකක් එන අවස්ථා ගැන තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙනම් මූලික වශයෙන්ම අපි කතා කරේ සර්වත්‍ර කුලකය ගැන. සර්වත්‍ර කුලකය අපිට සරලව හඳුන්වන්න පුළුවන් කිසියම් කුලක දෙකක හෝ කීපයක සියලුම අවයව අන්තර්ගත වෙන ප්‍රධාන කුලකය කියලා. එතකොට සර්වත්‍ර කුලකය මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රකින් තමයි සංකේතවත් කරන්නේ. ඒත් එක්කම ඊළඟට තරුවක් දාලා අපි ලියාගත්තා සර්වත්‍ර කුලකය තුල උපකුලකයක් දක්වන විට ඒ වෘත්තයක් හෝ ඉලිප්සයක් මගින් දක්වයි කියන. එහෙනම් සර්වත්‍ර කුලකය කියන ඍජු කෝණාශ්‍රය තුලේ වෘත්තයක් හෝ එලිප්සයක් ඇන්දොත් ඒ කියන්නේ සර්වත්‍ර කුලකයේ අවයව වලින් කොටසක් තියාගෙන ඉන්න සර්වත්‍ර කුලකයේ උපකුලකයක් කියන එක. එතකොට සර්වත්‍ර කුලකයේ උපකුලකයක් කියන එක අපි කුලක අංකණයෙන් ලිව්වොත් කොහොමද ලියන්නේ? අපිට කියන්න පුළුවන් A කියන කෙනා උපකුලකයක් වේ සර්වත්‍ර. A කියන කුලකය උපකුලකයක් වේ සර්වත්‍ර කියලා. මේ සංකේතය මේ ඇදිච්ච C අකුර වගේ කෙනා. ඒකෙන් කියවෙන්නේ උපකුලකයක් වේ කියන එක. හැම වෙලෙම කට ඇරිච්ච පැත්තේ ඉන්නේ ප්‍රධානිය. කවුද ප්‍රධානිය? ප්‍රධානිය සර්වත්‍රේ. කවුද උපකුලකය? උපකුලකයේ A.
කවුරු හරි කෙනෙක් මෙහෙම කැපුවොත් ඒකෙන් අදහස් කරන්නේ උපකුලකයක් නොවේ කියන එක. එහෙනම් උපකුලකයක් වේ කියන්න ඔහොම මෙහෙම කැපුවොත් උපකුලකයක් නොවේ කියන්නේ. එතකොට අපිට නොවේ කියන අවස්ථාව මෙතෙන්ට වළංගු වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් සර්වත්‍ර කුලකේ ඒ කියන්නේ උපකුලකයක් වේ කියලා වචනෙන් කියන එක බොහොම ලේසියෙන් කුලක අංකණයෙන් නැත්නම් සංකේතවත්ව කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. සටහන සම්පූර්ණ කරගන්න. හරි. පොතේ ප්‍රධානිය තමයි සර්වත්‍ර කුලකය වෙන්නේ හැම වෙලෙම. එතකොට සර්වත්‍ර කුලකයේ සංකේතවත් කරන්නේ ඍජුකෝණාශ්‍රකී. අන්න ඒ කරුණු ටික දැනගත්තා නම් ඇති. එතකොට මේ දම් පාටින් දාලා තියෙන එකේ මම හිතලා තමයි නිකමට ඔයාලට උදාහරණයක් විදිහට සර්වත්‍ර කුලකයේ 1 2 3 4 5 6 7 8 9 කියලා ගත්තේ. ඒක නිකන් ආපු ක්‍රමයක් කියලා හිතන්න එපා. ඒක මම නිකන් හිතලා දුන්න උදාහරණයක්. එතකොට ඒකට ගැලපෙන්න තමයි ඒ කියන කුලකයේ දුන්නේ. එතකොට ඒ කියන කුලකයේ ඉන්න අවයව වලින් ඒ කියන කුලකයේ අවයව ටික අපි වෘත්තය ඇතුළට දාලා ලිව්වා. ඒ කියන වෘත්තයට අමතරව ඒ කියන වෘත්තයේ ඉන්න අවයව වලට අමතරවත් තව අය ඉන්නවා. ඒ අය එළියේ ඉන්නේ. ඒ තමයි සර්වත්‍රයට විතරක් අයිති අය. එතකොට වෘත්තය ඇතුලේ ඉන්නේ ඒට විතරක් අයිති අයද? හරියට බැලුවොත් ඒට විතරක් අයිති කියලා කවුරුත් නැහැ. ඒට අයිති වෙච්ච හැමෝම කාගේ කවුද? සර්වත්‍රයට අයිති අය තමයි. සර්වත්‍ර කියන ප්‍රධානියගේ කොටසක් තමයි ඒ අරගෙන ඉන්නේ. ඒක පැහැදිලිව තේරුම් ගන්න. එතනින් එහාට ලොකු දෙයක් ඔතනදී ඕන වෙන්නේ නැහැ. හරි ඔයාලා දැන් දන්නවා මේ වෙද්දි කලින් අවුරුදු වලත් ඉගෙනගෙන තියෙනවා කුලකයක අවයව ගණන. කුලකයක අවයව ගණන කියන එක අපි n මගින් දාන්නේ. ඒක දන්නවනේ. මෙන්න මේ විදිහට na කිව්වොත් ඒකෙන් අදහස ඒ කුලකයේ අවයව ගණන. අපි ඒ කුලකයේ කියලා ගමු මෙන්න මෙහෙම 2 4 6 8 කියන අවයව හතරක් තියෙන කුලකයේ. එතකොට na කිව්වොත් අපිට මෙතන 2 1 2 3 4 කියලා ගණනලා 4යි කියලා දාන්න ඕනේ. හැම වෙලේම මේ කුලකයක අවයව ගණන කියන එකේදී ලැබෙන්න ඕනේ පුතේ පූර්ණ සංඛ්‍යාවක් ධන පූර්ණ සංඛ්‍යාවක් සමහර විට බිඳුව කියලත් අවස්ථාවක් ලැබෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මම b කියලා කුලකයක් ගන්නවා 10ට අඩු 30 ගුණාකාර 30හි ගුණාකාර 10ට අඩු 30 ගුණාකාර පුතේ 10ට අඩු 30 ගුණාකාර තියෙනවද? 30 පළවෙනි ගුණාකාරය 30 60 90 ඔහොම තමයි යන්නේ. එහෙනම් 10ට අඩු 3 ගුණාකාර ලියන්න කිව්වොත් ඉතින් ලියන්න තියෙන්නේ පියන් දෙක විතරයි. කො අවයව? අවයව නැහැ. අවයව නැත්තම් අපිට කියන්න පුළුවන් NB සමානයි බිඳුවයි කියලා. එහෙනම් මෙන්න මේ જાතියේ කුලක විශේෂ නමකින් හඳුන්වනවා මොන ශුන්‍ය කුලකද? අභිශුන්‍ය කුලක. ඒකත් මතක තියාගන්න. අභිශුන්‍ය කුලක කියන්නේ අවයව කිසිවක් නැති කුලක. අවයව ගණන බිඳුවයි. අවයව කිසිවක් නැහැ. එහෙම නැත්නම් අවයව ගණන බිඳුවයි. ඒවත් අපිට ඉස්සරහට ඕන වෙනවා. අභිශුන්‍ය කුලක කියන එක ගැනත් පොඩි සටහනක් දාගමු. අපි ඊට වඩා පිළිවෙලට ලියාගමු. ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් මාතෘකා අනුපිළිවෙල. කමක් නැහැ පුතේ. ගලපලා කොහොම හරි වැඩේ ගොඩ දාගමු. ඊළඟට මාතෘකාව දාගන්න අභිශුන්‍ය කුලක. අභිශුන්‍ය කුලක. අභිශුන්‍ය කුලකයේ සාමාන්‍යයෙන් හිස් අඟල වරහන් දෙකකින් හෝ මෙන්න මේ විදිහට බිඳුව කපපු මාක් එකකින් දානවා. බිඳුව මෙහෙම ඇලයිරකින් කපපු මාක් එකකින් තමයි අභිශුන්‍ය කුලකයේ සංකේතවත් කරන්නේ. අභිශුන්‍ය කුලකය කියන්නේ පුතේ සරලවම කියනවා නම් අවයව කිසිවක් නොමැති කුලක. අවයව කිසිවක් නොමැති කුලක. අවයව කිසිවක් නොමැති කුලක. අවයව කිසිවක් නොමැති කුලක අභිශුන්‍ය කුලක වේ. අභිශුන්‍ය වචනේ චුට්ටක් සැලකිලිමත් වෙන්න. මේක නෙමෙයිද දන්නෙත් නැහැ. බලමු. අභිශුන්‍ය කුලක වේ. ලියා ගන්නකො සටහන. හරි කවන්නේ ඔහොම ලියමු.
අවයව කිසිවක් නොමැති කුලක අභිශුන්‍ය කුලක වේ. අවයව කිසිවක් නොමැති කුලක අභිශුන්‍ය කුලක වේ. අපිට කියන්න පුළුවන් ඒ වගේ එකකට උදාහරණයක් පුතේ අර අපි ගත්තා වගේම එකක් ගමු. අපිට ගන්න පුළුවන් A කියලා මෙහෙම ගන්න පුළුවන්. මේ ටිකක් ඇඩ්වාන්ස් විදිහට නිකන් හිතමු. දෙකත් තුනත් අතර පූර්ණ සංඛ්‍යා ඉන්නවද? දෙකත් තුනත් අතර පූර්ණ සංඛ්‍යා ඉන්නවද? දෙකත් තුනත් අතර පූර්ණ සංඛ්‍යා නැහැ. ඒතර දෙකත් තුනත් අතර සංඛ්‍යා කිව්වොත් දෙකත් තුනත් අතර සංඛ්‍යා අනන්තයක් ඉන්නවා. දෙකත් තුනත් අතර සංඛ්‍යා අනන්තයක් ඉන්නවා. සංඛ්‍යා කිව්වහම පොදුවේ භාග දශම පූර්ණ සංඛ්‍යා ඔක්කොම ගන්න පුළුවන්. ඒතර සංඛ්‍යා කිව්වහම කියන එකයි පූර්ණ සංඛ්‍යා කිව්වහම කියන එකයි දෙකක්. දෙකත් තුනත් අතර සංඛ්‍යා අනන්තයක් ඉන්නවා කියවනේ කෝ 2.1 2.01 2.150කුයි මේ මග එකකුයි. ඔය විදිහට හිතලා බලන්නකො පුතේ කොච්චර තියෙන්න පුළුවන්ද? ඒ හින්දා අපි සරලව කියනවා සංඛ්‍යා අනන්තයක් තියෙනවා කියලා. සංඛ්‍යා හැබැයි දෙකත් තුනත් අතර පූර්ණ සංඛ්‍යා නෑ. පූර්ණ සංඛ්‍යා නෑ. පියන් දෙක විතරයි. එහෙනම් අපිට කියන්න පුළුවන් NA ගැනලා දානවද පියන් දෙකයි ඒ හින්දා NA දෙකයි කියලා? නෑ පුතේ. පියන් ගාන ගනින්නේ නෑ. අවයව ගාන ගනින්නේ මේ බිඳුවයි. එහෙනම් අපිට කියන්න පුළුවන් එම නිසා A අනු මොන ශුන්‍ය කුලකයකිද? අභිශුන්‍ය කුලකයකි. අභිශුන්‍ය කුලකයකි. ඔකත් නෝට් එකක් දාගන්න. අභිශුන්‍ය කුලක කියන්නේ මොනවාද? ශුන්‍ය මතක් වුණ ගමන් තේරෙන්න ඕනේ බිඳුවයි. අවයව කිසිවක් නැති ඒවා තමයි අභිශුන්‍ය කුලක කියන්නේ. අවයව කිසිවක් නැති කුලක. හරි? හරි. දැන් පුතේ A කියන කුලකයට අවයව කිසිවක් නැති නිසා ඒව මේ හිස් අංගල වහන් දෙකෙනුත් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අභිශුන්‍ය කුලකයක් කියන එක අපිට මෙන්න මෙහෙම උනත් ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම ලිව්වත් හරි. මේ සංකේතයෙන් දැම්මොත් එහෙම මේක තමයි කුලක අංකණය. මේ කුලක අංකන ක්‍රමය තමයි. මේ ඕන ක්‍රමයකින් මේ ක්‍රම තුනෙන් ඕන එකකින් මේ ක්‍රම තුනෙන් ඕන එකකින් කියවෙන්නේ ඒ කියන එක්කෙනා අභිශුන්‍ය කුලකයක් කියන එක. ඇයි? ඒ කියන එක්කෙනාගේ අවයව මොකුත් නැහැ. සංගල වරහන් දෙක හිස්. NA අවයව ගණන බිඳුවයි. ඒ සමානයි කෙලින්ම අභිශුන්‍ය කුලකයේ. ඒ ආකාර තුනෙන්ම කියවෙන්නේ ඒ කියන කෙනා අභිශුන්‍ය කුලකයක් කියන එක තමයි. හරි? ඔයාලා අන්තිමට ලියාගද්දි මෙන්න මේ කොටස ලියා ගන්න නැතිව ඇති. ඒකත් දාගන්න නෝට් එකට. හරි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ පුතේ අනුපූරක කුලකය ගැන. අනුපූරක කුලකය නැත්නම් කුලක අනුපූරකය කියලාත් කියනවා. අනුපූරක කුලකය කියන්නත් පුළුවන්, කුලක අනුපූරකය කියන්නත් පුළුවන්. එතකොට මොකද්ද මේ අනුපූරකය? අපි බලමු අනුපූරකය කියන්නේ මොකද්ද කියලා. හරි. සරල අදහස. මම මෙන්න මේ විදිහට මුලින්ම උදාහරණයක් අරන් පැහැදිලි කරලා ඉන්නම්. අනුපූරකය ගැන කියන්න යන්නේ. අපි ඒක අනුපූරක කුලකය කියලාම දාගමු. ඒක ගැටලුවක් නැහැ. අනුපූරක කුලකය. සංකේතය ඩෑෂ්. මෙහෙම කුලකයේ උඩින් ඩෑෂ් කියලා එකක් එනවා. පොඩි ඉරි කෑල්ලක් එන්නේ. ඒක පැහැදිලි කරන්නම්. හොඳට බලන්න මම මෙන්න මේ කියන දේ. දැන් මග්ගාව කුලකයක සර්වත්‍රිකුත් ඉන්නවා. සර්වත්‍ර කුලකයක් ඉන්නවා පුතේ මෙන්න මෙහෙම. මම දැම්මම ඔයාලට ලියන්න දෙන්නේ නැති නිසා මේකේ හැඳින්වීම ලියන්න චූටි ඉඩක් තියලා පේලි 3ක් විතර ලියලා පහලින් උදාහරණ ලියනවා. පස්සේ හැඳින්වීමත් ලියලා ඉවරුණාට පස්සේ ඔයාලට කියලා දෙන්නම්. උදාහරණයක් විදිහට මම මෙන්න මේ විදිහට හඳුන්වන්නම්. මෙන්න සර්වත්‍ර කුලකය. මම ලියනවා සර්වත්‍ර කුලකයේ 1 2 3 4 5 6 7 8 9. ඔන්න මම ලියනවා A කියලා කුලකයක් 1 3 5 7 9. දැන් මම මේක වෙන් රූප සටහනක නිරූපණය කරන්න යන්නේ. වෙන් රූප සටහනක නිරූපණය කරද්දී මෙන්න මම අඳිනවා සර්වත්‍ර කුලකය. මේ තමයි සර්වත්‍ර කුලකය. එතකොට සර්වත්‍ර කුලකයේ ඇතුළතදී මම ඉලිප්ස් එකකින් එහෙම නැත්නම් වෘත්තයකින් ඔය A කියන කුලකයේ හඳුන්වනවා. A කියන කුලකයේ මෙන්න මෙහෙම ඇඳලා පෙන්නනවා. ඔන්න A කියන කුලකයේ ඇඳා. මේ ඉන්නේ A. එතකොට මම එයාව අංකණය කරනවා එයා A කියලා. මෙන්න A.
හරිද? න A. මේ තමයි A. හරි. දැන් ඔය අවයව ටික මම වෙන් රූප සටහන තුල අන්තර්ගත කරද්දී මට පුළුවන් මෙන්න මෙහෙම. ඒට අයිති අවයව 1 3 5 7 9 කියන අය. ඒට අයිති නැති අවයව වෙන්නේ 2 3 sorry 3 ගන්න බෑ 2 3 මේ 2 4 2 4 6 8. දැන් මම ලිව්වා සර්වත්‍ර කුලකය. ඒ කුලකය. මම මෙතනින් විශේෂ කෙනෙක් ලියනවා මෙන්න මෙහෙම. ඒ කුලකයට අයත් නොවන ඒ කුලකයට අයත් නොවන ඒ කුලකයට අයත් නොවන සර්වත්‍රයට අයත් ඒ කුලකයට අයත් නොවන සර්වත්‍රයට අයත් ඉතිරි අවයව සහිත කුලකය. ඉතිරි අවයව සහිත කුලකය. ඔන්න ලියනවා. ඒ කුලකයට අයත් නොවන සර්වත්‍රයට අයත් ඉතිරි අවයව සහිත කුලකය. කවුද පුතේ? නිකන් හිතන්න. 1 3 5 7 9 ඒට අයිති නම් ඒට අයිති නැති සර්වත්‍රයේ අනිත් අය කවුද? 2 4 6 8. ඔන්න ඔයගොල්ලෝ. එතකොට මම සරලව හඳුන්වනවා මේ ලියපු ලොකු විස්තරේම කෙලින්ම A' කියලා. A' කියන්නේ ඒහි මොන පූරක කුලකයේද? ඒහි අනුපූරක කුලකය. ඒහි අනුපූරක කුලකය. දැන් අදහස ඕකෙම තියෙනවා. කවුද ඒකේ අනුපූරක කුලකය කියන්නේ? ඒගේ අනුපූරකය කියන්නේ ඒ කුලකයට අයිති නැති හැබැයි සර්වත්‍රයට අයිති ඉතිරි අවයව සහිත කුලකය. ඒක තමයි ඒහි අනුපූරක කුලකය කියන්නේ. එහෙනම් ඒ කුලකයට අයිති නැති සර්වත්‍රයට අයිති ඉතිරි අවයව වලින් සෑදිච්ච කුලකය තමයි පුතේ අපි කුලක අනුපූරකය නැත්නම් ඒහි අනුපූරක කුලකය කියලා අපි හඳුන්වනවා. හරි පොඩි ප්‍රශ්නයක් නිසා පුතේ ඩිස්කනෙක්ට් වුණා. අපි ආයි පටන් ගමු. අපි දැන් කතා කර කර හිටියේ අනුපූරක කුලකය ගැන. මම මුල් ටික නෝට් එක ලියද්දි කොටසක් හරි ඔයාලට පැහැදිලි වෙන්නේ නැති සිග්නල් ප්‍රශ්නයක් නිසා සම්බන්ධතාවය එන හිටියා. එතකොට දැන් අපි කතා කරන්නේ අනුපූරක කුලකය ගැන. අනුපූරක කුලකය ගැන මාත් එක්කම නෝට් එක ලියා ගමු. අනුපූරක කුලකය කියන. අනුපූරක කුලකය කලින් ඉඩක් තියලානේ තිබ්බේ ලියන්න. පස්සේ සටහන් ලියමු කියලා. දැන් කෙලින්ම සටහනත් ලියමු. කිසියම් කුලකයකට අයත් අවයව හැර කිසියම් කුලකයකට අයත් අවයව හැර සර්වත්‍රයේ අවයව හැර සර්වත්‍රයේ ඉතිරි අවයව වලින් සෑදුණු කුලකය සර්වත්‍රයේ ඉතිරි අවයව වලින් සෑදුණු කුලකය ඉතිරි අවයව වලින් සෑදුණු කුලකය ඉතිරි අවයව වලින් සෑදුණු කුලකය එහි අනුපූරක කුලකයයි. එහි අනුපූරක කුලකයයි. එහි අනුපූරක කුලකයයි.
එහෙනම් සරලම අදහස කිසියම් කුලකයකට අයිති අවයව හැර සර්වත්‍රයේ ඉතිරි අවයව වලින් සෑදුණු කුලකයේ තමයි පුතේ අනුපූරක කුලකය කියන්නේ. සර්වත්‍රයේ ඉතිරි වෙච්ච ඒවා. කුලකයට අයිති ඒවා හැරෙන්න අනිත් ඒවා. එහෙනම් දැන් අර කලින් ලියපු උදාහරණ ඉතින් ආයෙ ලියනවා මොනා කරන්නද? එහෙම තමයි. සර්වත්‍ර කුලකයේ මං ගත්තේ කවුද? 1 2 3 4 5 6 7 8 9 ඔය ඉන්නේ ප්‍රධානිය. ඔය ප්‍රධානියගෙන් A කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ ඉන්නේ 1 3 5 7 9 කියන අය. දැන් අපි වෙන රූප සටහනක ඔය තොරතුරු ටික අන්තර්ගත කරොත් ඔයාලත් මාත් එක්කම මේවා ලියා ගන්න. මෙන්න සර්වත්‍රයන්දා මෙන්න ඒ කුලකයේ වෘත්තය ඇතුළේ යන්දා. හරිද? එතකොට මේ ඉන්නේ ඒ කුලකය. අපි සර්වත්‍රයේ ඇඳා ඊට පස්සේ මාක් එක දාගමු සර්වත්‍රේ. මෙන්න නම් කරගත්ත ඒ කුලකය ඒ කුලකයට අයිති 1 3 5 7 9 කියන අවයව. ඒට අයිති නැති සර්වත්‍රයේ ඉතිරි අවයව තමයි 2 4 6 8 කියන්නේ. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. කලින් මම සටහන නොලියන්නේ මෙතන විස්තර කිරීම කරන්න ගියේ. එහෙම ඕනේ නැහැ. දැන් විශේෂයෙන් කුලකයේ ලියනවා A' කියලා ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ අනුපූරක කුලකය කියන එකනේ. පුතේ ඩෑෂ් වලින් තමයි අනුපූරකයේ සංකේතවත් කරන්නේ. සරලවම අදහසක් තේරුම් ගන්න මෙන්න මෙහෙම. මම මේක ලියන්නම් මෙහෙම. Aට අයත් නොවන ඒ කුලකයට අයත් නොවන ඒ කුලකයට අයත් නොවන සර්වත්‍රයට අයිති ඉතිරි අවයව වලින් සෑදුණු කුලකය. සෑදුණු කුලකය ඔන්න ලියන්න යන්නේ ඒක. කවුද? එයා සමානයි 2 4 6 8 ඔන්න ඔය එක්කෙනා. මේ කමාව ලස්සනට ලියා ගන්න. 2 4 6 8. හරි. එතකොට පුතේ ඔය විශාල සටහනෙන් හඳුන්වන කෙනාට තමයි කියන්නේ ඒගිනේ. ඒට අයිති නැති ඒවානේ. එහෙනම් ඒට අයිති නැති ඒවා නම් A'. එහෙම නැත්නම් ඒහි මොන පූරකයේද? අනුපූරකය. එහෙනම් ඕක B වුණා නම් B හි අනුපූරකයේ B'. C වුණා නම් C හි අනුපූරකයේ C'. කවුරු වුණත් කමක් නෑ. අනුපූරකයේ යාගේ ඩෑෂ්. එයාගේම අනුපූරකය ඩෑෂ් වලින් තමයි සංකේතවත් කරන්නේ. තව පොඩි සම්බන්ධයක් තියෙනවා. ඒකත් ඔයාලට ඕන වෙයි. ඉස්සරහදී සෑහෙන්න ඕන වෙන එකක් වෙන්න බලන්න. NA එකතු කිරීම NA' සමානයි N සර්වත්‍ර. ඒ කියන්නේ මොකක්ද? හරිනේ. ඒ කුලකයේ අවයව ගණනයි ඒ කුලකයට අයිති නැති අවයව ගණනයි ගාන එකතුව සමානයි කාටද? සර්වත්‍ර කුලකයේ මුළු අවයව ගණනට. NA කියන්නේ ඒට අයිති අවයව ගණන. NA' කියන්නේ ඒට අයිති නැති අවයව ගණන. ඔය දෙකේම එකතුව කාට සමානද? සර්වත්‍රයට අයිති අවයව ගණනට සමානයි. එහෙනම් NA දන NA' සමානයි කවුද? N සර්වත්‍ර. එතකොට ඒගේ අනුපූරක කුලකයේ රූප සටහනක දක්වන්න කිව්වොත් මම ඒකත් චූටියට මෙතනින් හඳුන්වන්නම්. මෙන්න ඒගේ අනුපූරක කුලකයේ වෙන් රූප සටහනක දක්වන හැටි. මෙන්න ඒගේ අනුපූරක කුලකයේ වෙන් රූප සටහනක දක්වන විදිහ. එතකොට ඒ ප්‍රදේශය ඒගේ අනුපූරක කුලකයට අදාළ ප්‍රදේශයේ වෙන් රූප සටහනක දක්වන්නේ මෙන්න මෙහෙමයි පුතේ. මේ රවුම A නම් මේ අපි ඇඳලා මැද අරන් තියෙන රවුම A නම් මම යාව A කියලා නම් කරන්නම්. මෙන්න මේ A කියලා නම් කරමු මේ රවුම. මෙයා අනුපූරකයේ මෙන්න මෙතන සර්වත්‍ර කුලකය. එතකොට අනුපූරක කුලකයේ දැක්වෙන ප්‍රදේශය මම කහ පාටට හුරු පාටකින් අඳුරු කරලා පෙන්නන්නම්. මේ ඉන්නේ මේ අඳුරු කරන ප්‍රදේශය නැත්තම් මේ අමුතු පාටකින් සලකුණු කරන්නේ කවුරු ඉන්න ප්‍රදේශයේද? මේ ප්‍රදේශය තමයි A' ගේ ප්‍රදේශය. A' ප්‍රදේශය. A' කියන්නේ ඒගේ අනුපූරක කුලකයේ දැක්වෙන ප්‍රදේශය.
මේ කොහේ හරි ප්‍රදේශයේ ඉන්න ඕනම අවයවයක් අයිති වෙන්නේ A ඩෑෂ්ට. A ඩෑෂ්ට තමයි අයිති වෙන්නේ. හරිද? A ඩෑෂ්ට තමයි අයිති වෙන්නේ. මේ ටික මොකමු. මේ රවුම හැර සර්වත්‍ර ඉතිරි අවයව ටික අයිති වෙන්නේ. සර්වත්‍ර ඉතිරි අවයව ටික අයිති වෙන්නේ A ඩෑෂ්ට. එහෙනම් A ඩෑෂ් ප්‍රදේශය තමයි මේ අඳුරු කරලා දක්වලා තියෙන්නේ. අඳුරු කරලා කියන්නේ ඇත්තටම කියනවා වෙන පාටකින් දක්වලා තියෙන්නේ A ඩෑෂ්ට අයිති ප්‍රදේශය. මේ A ඩෑෂ් මේ ප්‍රදේශය. එතකොට A ඩෑෂ් වෙන රූප සටහනක දක්වන්න කිව්වොත් එහෙම ඔයාලා කරන්න තියෙන්නේ වෙන රූප සටහනක අඳුරු කරලා දක්වන්න කිව්වොත් මෙන්න මේ විදිහට ඍජු කෝණාශ්‍රයක් ඇතුලේ වෘත්තයකින් A ලකුණු කරලා වෘත්තයක් පාවිච්චි කරලා A ලකුණු කරලා A හැර ඉතුරු ටිකනේ A රවුම හැර ඉතුරු ටික මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන් පොතේ අඳුරු කිරීමක් කරලා. ඇත්තටම කියනවා අඳුරු කරනවා නම් ඔයාලට ඕක ලේසියි. ඊට වඩා පාටකින් පාට කරනවට වඩා පොතේ මෙහෙම ඉරි කෑලි වලින් මෙහෙම දැක්වුවා නම් ඒක වඩාත් සාර්ථකයි. මම ඉතින් ඔයාලට පැහැදිලි වෙන්න හින්දා අඳුරු කරලා දැක්කුවේ. ඔයාලගේ පොතේ A ඩෑෂ් අඳුරු කරලා දක්වන්න එපා. මේ වගේ පාට කරන්න යන්න එපා. ඔයාලා මෙහෙම ඉරි ගහලා මේ රවුම ඇරෙන්න මේ ඉතුරු ටික ඉරි වලින් ලකුණු කරලා පෙන්නන්න. ඒ තමයි මේ අඳුරු කරලා තියෙන ප්‍රදේශයේ කවුද? A ඩෑෂ්. එහෙම නැත්නම් Aහි අනුපූරක කුලකය. හරි පටන් ගන්න. හරි දැන් අපි අනුපූරක කුලකය කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගත්තා. ඩෑෂ්. ඒක අනුපූරක කුලකයේ ඕනම කෙනෙක්ට අනුපූරක කුලකයේ විදිහට බලපාන්න පුළුවන්. එහෙනම් අනුපූරක කුලකයෙන් පස්සේ අපි යමු කුලක මේලය සහ කුලක ඡේදනයේට. අපි මුලින්ම ලියාගමු මාතෘකාව කුලක මේලය. කුලක මේලය. කුලක මේලය. මේලය කියන කෙනාගේ සංකේතය මෙන්න මේ විදිහට. මේලය නිකන් මාලයක් වගේ. මේලය නිකන් මාලය වගේ. U අකුර වගේ. එතකොට කුලක මේලය වගේම අපිට ඕන කරන කෙනෙක් තමයි ඡේදනය කියන්නේ. අපි කුලක මේලය කියන එක හඳුන්වුවොත් මෙන්න මේ විදිහට. අපිට සරලව කියන්න පුළුවන් පුතේ කිසියම් කුලක දෙකක හෝ කීපයක අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට කිසියම් කුලක දෙකක හෝ කීපයක ලියමු මාත් එක්කම කිසියම් කුලක දෙකක හෝ කීපයක කිසියම් කුලක දෙකක හෝ කීපයක කිහිපයක සියලුම අවයව වලින් සෑදුණු කුලකය සියලුම අවයව වලින් සෑදුණු කුලකය සියලුම අවයව වලින් සෑදුණු කුලකය මේලය වේ. මේලය වේ. හරි මේලය වේ. අපි ඔය ගමන්ම ඡේදනය නෑ මේලය වේ. අපි ඔහොම මේලය ගමු. මේලයට උදාහරණ කීපයක් මම කියන්නම්. හරි. එතකොට කුලක මේලය කිව්වහම පුතේ අපි ගමු A කියලා කුලකයක්. A කියන කුලකයට අයිති 2 4 6 8. B කියලා කුලකයක් ගමු. 1 3 5 6 7 8. දැන් අපිට කුලක මේලය නැත්තම් A සහ B ගේ සියලුම අවයව A මේලය B කියලා තමයි අපි මේක ලියන්නේ. A මේලය B. A මේලය B කියන්නේ සාමාන්‍ය කුලකයක්ම තමයි. A මේලය B. අපි එතනදී පුතේ A ගේ B ගේ සියල්ලම ලියනවා. B ගේ විතරක් එක ඉන්නවා එයාවත් ගන්නවා. A ගේ දෙක ඉන්නවා එයාව ගන්නවා. B ගේ 3 ඉන්නවා ගන්නවා. A ගේ 4 ඉන්නවා ගන්නවා. 5 ඉන්නේ B ගේ විතරයි පහත් ගන්නවා. 6 දෙන්නගෙම ඉන්නවා කියලා දෙකක් ලියන්නේ නැහැ එක 6ක් ලියනවා. 7 B ගේ විතරයි 8 දෙන්නගෙම ඉන්නවා දෙන්නගෙම ඉන්න 8ත් ලියනවා. ඔන්න ඔය විදිහට A මේලය B කියන එක ගන්න පුළුවන්. එතකොට A මේලය B කිව්වහම A ගේ B ගේ සියල්ල. A ගේ ඉන්න අයයි B ගේ ඉන්න අයයි සියල්ල. එතකොට දැන් A මේලය B කියන එකේ ඉන්න සියලුම අවයව අනිවාර්යෙන් A ගේ හරි B ගේ හරි දෙන්නගෙම ඉන්නේවා තමයි. එතකොට බැරි වෙලා හරි A මේලය B එකේ ඉන්න කවුරුවත්ම හිතන්නකෝ A මේලය B කියලා ලියන කුලකයේ ඉන්නවා එක්කෙනෙක් එයා A ගෙත් නැහැ B ගෙත් නැහැ. එහෙම වෙන්න පුළුවන්ද? බෑ. A ගේ B ගේ සියල්ලම තමයි අපි A මේලය B කියලා ලිව්වේ. එතකොට පුතේ ඔය මේලය කියන එක
වෙන් රූප සටහන් වල දක්වන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. මේලය කියන එක වෙන් රූප සටහනක දක්වන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ඒවා ගැන විශේෂයෙන් තව ඉස්සරහට කතා කරමු. දැනට මම මෙන්න මේ විදිහට ලකුණු කරන්නම් A මේලය B කොයි විදිහටද දක්වන්න පුළුවන් කියන. A මේලය B කියන එක නා වෙන් රූප සටහනක දක්වන විදිහ. ප්‍රසිද්ධම විදිහක් තමයි මෙන්න මෙයා. A මේලය B දක්වන ප්‍රසිද්ධම විදිහ තමයි මෙයා. අපිට මෙන්න මෙහෙම ඉන්න පුළුවන්. විවිධ ආකාර තියෙනවා පුතේ. A මේලය B ඉන්න විවිධ ආකාර තියෙනවා. එතකොට A මේලය B ව මම අඳුරු කරලා පෙන්නුවොත් පළවෙනි ක්‍රමයේ විදිහට මෙයා A නම් මෙයා B නම් A මේලය B කියන එක්කෙනාගේ ප්‍රදේශය අඳුරු කරන්න කිව්වොත් මම ඒක අඳුරු කරලා පෙන්නනවා මෙහෙම. A ගේ B ගේ සියල්ල. මෙන්න මේ ඔක්කොම අයිති. ඔය අඳුරු කරලා තියෙන්නේත් A මේලය B ම තමයි. දැන් වෙන් රූප සටහන් වල එන්න පුළුවන් ආකාර විශාල ප්‍රමාණයක් තියෙනවා කියවනේ මම මෙන්න මේ තව ආකාරයකුත් පෙන්නන්නම්. මෙහෙම ඉන්නත් පුළුවන්. මේවා ඉස්සරහදී විශේෂයෙන් කතා කරනවා කවුද මේ විශේෂ අවස්ථා කියලා. ඇයි එහෙම විශේෂ වුනේ කියලා. එහෙමත් අපි කතා කරනවා. ඒ නිසා දැනට ලොකු ගැටලුවක් කරගන්න එපා. දැනට මතක තියාගන්න මේලේ ඉන්න පුළුවන් ආකාර. මේ එක විදිහක්. A සහ B පැත්තකට වෙලා ඉන්නවා. ඒ දෙන්න අතර කිසි අන්තර් සම්බන්ධයක් නැහැ. එයාලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. එහෙම හිටියත් මේලේ කියන්නේ එතකොට මේ සියල්ල. මේ රවුමත් අයිති. මේ රවුමත් අයිති. තව ක්‍රම ගොඩක් තියෙනවා පුතේ. සරලවම මම මේ ගත්තේ තව ක්‍රමයක් විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. A කියන කෙනාගේ ඇතුළෙම තමයි B ඉන්නේ. මෙහෙම. ඒක උපකුලක අවස්ථාවක් කියලා අපි හඳුන්වනවා. A කියන කෙනාගේ උපකුලකයක් තමයි B කියන්නේ. A කියන කෙනාගේ උපකුලකයක් තමයි B කියන්නේ. එතකොට A කියන කෙනාගේ උපකුලක අවස්ථාව තමයි මේක මේ. අපි ඒක ලියමු. B කියන්නේ B යනු Aහි උපකුලකයක් අවස්ථාව. එතකොටත් මේලේ අපිට ලකුණු කරන්න පුළුවන්. මේලේ කියන්නේ සියලුම අවයව ටිකනේ. මේ ඔක්කොම අහු වෙන විදිහට. හරි. එන්න මෙහෙම. එහෙනම් කුලක මේලේ කියලා මාතෘකාව දාගෙන කිසියම් කුලක දෙකක හෝ කීපයක සියලුම අවයව වලින් සෑදුණු කුලකේ තමයි කුලක මේලේ කියන්නේ. ඒකට අදාළ රූප සටහන් තුනක් පහලින් ඇඳගන්න. පොඩක් බලන්න පුතේ මේ මේලය ලිව්වේ මම නිකන්. හරිද? ලිව්වේ කොහොමද කියලා බලන්නකෝ මේලය. මේලය ලිව්වේ A ගේ ඉන්න සියලුම දෙනාවයි B ගේ ඉන්න සියලුම දෙනාවයි ලිව්වා. එතකොට AB කියන කුලක දෙක ලිව්වේ මට හිතිච්ච කුලක දෙකක් විශේෂයෙන් මොකුත් සම්බන්ධයක් ඇතුව නෙමෙයි ලිව්වේ. A කියන්නේ 2 4 6 8 කියලා කුලකයක් ලිව්වා. B කියන්නේ 1 3 5 6 7 8 කියලා කුලකයක් විදිහට ලිව්වා. ඒවා නිකන් ලිව්වේ. ඒ අතරින් මේ ඔක්කොම නියෝජනය වෙන්න. A ගේ ඉන්න ඔක්කොමත් ඉන්නවා B ගේ ඉන්න ඔක්කොමත් ඉන්නවා. එතකොට තමයි A මේලේ B එහෙම නැත්නම් කුලක මේලය කියන එක හැදෙන්නේ. A ගේ අයත් ඉන්නවා B ගේ අයත් ඉන්නවා. මේ බලන්නකෝ. B ගෙන් මුලින්ම එක ගත්තා. ඊට පස්සේ A ගේ ඉන්න දෙක ගත්තා. ආයි B ගේ 3 ඉන්නවා 3ව ගත්තා. ආයි A ගේ 4 ගත්තා. B ගෙන් 5 ගත්තා. දෙන්නගෙම ඉන්න 6න් එක 6ක් ලිව්වා. ආයි 7 ඉන්නවා B ගෙන් 7 ගත්තා. දෙන්නගෙම 8 ඉන්නවා එක 8ක් ලිව්වා. ඔය ඔක්කොම ඉන්නවනේ දැන්. දැන් මේ A මේලේ B ඇතුලේ A ගේ ඔක්කොමත් ඉන්නවා B ගේ ඔක්කොමත් ඉන්නවා. හරි? ඒකයි සරල අදහස. අහගන්න පුතේ. අන්තිමටම ලියලා තියෙන මේ මම අන්තිමට කොළ පාටින් යන්නේ. මෙන්න මේ ලියලා තියෙන්නේ B කියන්නේ A ගේ උපකුලකයක් වේ කියන එක. එතකොට දැන් මේකේ ඔයාලට පේනෝනේ B කියලා කෙනෙක් පේන්න නැහැ තනියම මේ B කියන රවුම ඉන්නේ A ගේ රවුම ඇතුළෙම තමයි මේ B කියන එක්කෙනා මේ B කියන රවුම ඉන්නේ A ගේ රවුම ඇතුළෙම තමයි. එතකොට මේ වගේ අවස්ථාවකදී පුතේ අපි හඳුන්වනවා B කියන්නේ A ගේ උපකුලකයක් කියලා. B කියන්නේ A ගේ උපකුලකයක්. මේ C අකුර නෙමේ. මේම C අකුර ටිකක් ඇදිච්ච C අකුරක් වගේ ලියන්නේ. උපකුලකයක් වේ කියන්නේ. මෙහෙම කැපුවොත් උපකුලකයක් නොවේ. හරිද? මේ වගේ අවස්ථාවලදී අපි මෙන්න මේ සංකේතය පාවිච්චි කරනවා. එතනදී ප්‍රධානියගේ පැත්තට තමයි කට ඇරිච්ච මාක් එක තියෙන්නේ නේ. කට ඇරලා ඉන්නේ A ගේ පැත්තට. ඒනේ ලොක්කා. A ගේ තමයි B උපකුලකයක් වෙන්නේ. හරිද? ඒක සටහන් කරගන්න. කුලක ඡේදනය. ඒකෙදි
මෙන්න මේ වගේ සංකේතයක්. ඡේදනය කියන්නේ පොතේ පොදු ඒවා. යූනියන් ඉන්ටර්සෙප්ෂන් කියලා තමයි මේ දෙක ඉංග්‍රීසි මීඩියම් වලින් කියද්දි ඉංග්‍රීසියෙන් කියන්නේ. මේ යූනියන් කියන්නේ අර U අකුර මේලය, මේක ඉන්ටර්සෙප්ෂන්. ඉතින් මේ දෙක සාමාන්‍යයෙන් අපිට කුලක ඡේදනය සහ මේලය කියන දෙකම එක වගේ වැදගත් වෙනවා. එතකොට කුලක ඡේදනය කියන එකේදී අපි මේලයට වඩා ඒක පැහැදිලිවෙන් තේරුම් ගන්න පුළුවන් සහ මේකෙදි ටිකක් අමතර කරුණු ටිකක් කතා කරන්න වෙනවා කුලක ඡේදනයේදී. ඡේදනය කියන්නේ පොතේ කුලක දෙකක හෝ කීපයක. දැන් අපි තාම දෙකයිනේ කතා කරේ. අපිට 11 වසරට වගේ කතා කරන්න තියෙනවා කුලක 3ක් වෙන අවස්ථා. ඉතින් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක මහා ලොකු අමාරුවක් නැහැ. කුලක ඡේදනයේදී අපි හඳුන්වනවා මෙන්න මෙහෙම. කිසියම් කුලක මාත් එක්කම නෝට් එක දාගමු. දෙකක හෝ කීපයක, කිසියම් කුලක දෙකක හෝ කීපයක පොදු අවයව වලින් සෑදුණු කුලකය. පොදු අවයව වලින් සෑදුණු කුලකය. පොදු අවයව වලින් සෑදුණු කුලකය ඡේදන කුලකයයි. ඡේදන කුලකයයි. කිසියම් කුලක දෙකක හෝ කීපයක පොදු අවයව වලින් සෑදුණු කුලකය ඡේදන කුලකයයි. අපි ඒක උදාහරණකින් ගමු. මේ AB ලියන්නේ කිසිම හේතුවක් නැතුව මට හිතෙනවා පුතේ. ඒ නිසා ඒක ගැන ගැටලුවක් කරගන්න එපා. මම ඒට ලියනවා 2 3 5 7 9. මම B ට ලියනවා කිසි හේතුවක් නැතුව මේ මං හිතලා ලියන ඒවා 4 5 6 7 8 9 කියලා. දැන් මට ඕනේ මේ දෙන්නගේ පොදු අවයව හොයාගන්න. පොදු අවයව දෙන්නටමයි තියෙනවා. A ඡේදන B. A ඡේදන B කුලකයේ තමයි දැන් ලියන්න යන්නේ. A ඡේදන B කුලකයේ ලියන්න යද්දි මට හම්බ වෙනවා තැන් දෙකටම පොදු ඒවා බලද්දි 2 ගන්න බෑ. Aට විතරයි අයිති. 3 ගන්න බෑ. එයත් Aට විතරයි. 4 ගන්න බෑ. එයා Bට විතරයි අයිති. 5 ඉන්නවා. එහෙනම් පළවෙනි අවයවයේ 5. 6 ඉන්නවද? 6 අයිති Bට විතරයි. 7 දෙන්නටම අයිති. 8 ගන්න බෑ. 9 දෙන්නටම අයිති. අන්න ඔය විදිහට දෙන්නටම අයිති ඒවායින් පොදු අවයව ටික ගන්න පුළුවන් ඡේදන කුලකයේ විදිහට. එහෙනම් දැන් අපි බලමු ඡේදන කුලකයේ වෙන් රූප සටහනක දක්වනු කරද්දී ඔය කියන විදිහට ඡේදන කුලකයේ කොයි විදිහටද කොහෙද ඉන්න පුළුවන් කියලා. ඡේදන කුලකය කියන්නේ පොදු අවයව ඉන්න නිසා පොතේ පොදු අවයව ටික අයිති වෙන ප්‍රදේශය තමයි අපි ඡේදන කුලකයේ වෙන් රූප සටහනක දක්වන්න කිව්වොත් දක්වන්නේ. එහෙනම් පොදු අවයව ඉන්නේ කොහෙද? මේකෙදි නම් පොදු අවයව ටික ඉන්නේ මෙන්න මේ තිකේදී. ඔන්න ඔය අඳුරු කරපු ප්‍රදේශය තමයි ඡේදන කුලකයට අයිති ප්‍රදේශය. ඔය විදිහට විතරද ඉන්න පුළුවන් නැහැ. තව ක්‍රම තියෙනවා. ඒකෙන් එකක් මම ආයෙ අඳින්නම්. මෙන්න මේ විදිහටත් ඉන්න පුළුවන්. ඒ කියන්නේ අර උපකුලක අවස්ථාවක් වුණොත් කියන්නේ A කියන කෙනා ලොකු කෙනෙක් A කියන කෙනාගේ ඇතුලේ තමයි B ඉන්නේ. Aට අයිති අවයව වලින්ම කොටසක් තමයි B තියාගෙන ඉන්නේ. ඒතර මෙන්න මෙහෙම ආවොත් අන්න එතකොටත් ගැලපෙනවා. එතකොට මෙන්න මෙයා අපි A කියලා හඳුන්වමු. මේ ඇතුලේ ඉන්න කෙනාව B කියලා හඳුන්වමු. අන්න දැන් Aටයි Bටයි දෙන්නටම පොදු අය කියන්නේ B ගේ අය ටිකම තමයි. B ගේ අයම තමයි. Aටයි Bටයි දෙන්නටම පොදු අය කියන්නේ B ගේ අයම තමයි. එහෙනම් මෙන්න මේ ටික ගන්න පුළුවන් එතනදිත් අපිට කවුරු කියලාද? A ඡේදන B කියලා. මේ තියෙන්නේ A ඡේදන B ම තමයි. හැබැයි මෙතන විශේෂත්වය තමයි අර කලින් ලිව්වා වගේම B කියන කෙනා A කියන කුලකයේ උපකුලකයක් වෙනවා. හරිද? B කියන කෙනා A කියන කෙනාගේ උපකුලකයක් වෙනවා. එතකොටත් ඡේදනය ඔය විදිහට තමයි. හරිද? ඒක තේරුම් ගන්න ලේසි පුතේ. පොදු අවයවනේ. Aටයි Bටයි දෙන්නටමයිදී පොදු අවයව. මේවා විස්තර ඇතුව ඉස්සරහට සාකච්ඡා කරනවා. දැනට සටහන සම්පූර්ණ කරගන්න. දැන් හැම කුලක දෙකකටම පොදු අවයව තියෙන්න ඕනේද? නැහැ. එහෙම නැති ඕන තරම් කුලක තියෙනවා. පොදු අවයව නැති කුලක තියෙනවා. පොදු අවයව නැති කුලක වලට විශේෂ නමකුත් කියනවා. අපි මෙන්න මෙහෙම උදාහරණයක් ගමු.
C කියලා කුලකයක් තියෙනවා. මේ අලුත් මාතෘකාවක් නෙමෙයි පුතේ. ඡේදනයේ යටතේමයි මේ ලියන්නේ. C කියලා කුලකයක් තියෙනවා 2 4 6 8. D කියලා තව කුලකයක් තියෙනවා 1 3 5 7. දැන් ඔයාලට ලියන්න පුළුවන් මේකටත් C ඡේදන D. දෙන්නම් C ඡේදන D පොදු අයනේ කියලා මෙහෙම ලියනවා. ලිව්වහම ඔයාලට හිස් අංගල වරහණක් තමයි ලියන්න වෙන්නේ. ඇයි? C ටත් අයිති D ටත් අයිති කවුරුත් නැහැ. එතකොට ඔයාලා ලියනවා අනේ n C ඡේදන D ඊළඟට කවුරු කියලාද? බිඳුවයි කියලා. තව විදිහකින් ලියනවා C ඡේදන D සමානයි කෙලින්ම මෙහෙම ඇල ඉරක් දාලා කෙලින්ම අභිශුන්‍ය කුලකයේ සංකේතය. අපිට කියන්න පුළුවන් C ඡේදන D අවයව ගණන බිඳුවයි C ඡේදන D ගේ අවයව කවුරුත් නැහැ. C ඡේදන D කෙලින්ම අභිශුන්‍ය කුලකයක් කියන. එතකොට දැන් ඔයාලට පේන්න ඕනේ මේ C සහ D කුලක දෙක සැලකුවාම පොඩියට ඒක පොඩි සටහනක් විදිහට ගත්තොත් එහෙම වෙන තරුණක් දාලා මම මේක ලියනවා. අපි ඔයාලට වෙලාව ලියන්න දෙන්නම් පුතේ. දැන් මම ලියන්න එපා. C සහ D කුලකවලට C සහ D කුලකවලට පොදු අවයව නොමැත. පොදු අවයව නොමැත. එම නිසා ඡේදන කුලකය මොන ශුන්‍ය වේද? ඡේදන කුලකය අභිශුන්‍ය වේ. ඡේදන කුලකය අභිශුන්‍ය වේ. ඡේදන කුලකයේ අභිශුන්‍ය වේ. අන්න ඒ જાතියේ කුලකවලට විශේෂ නමක් කියනවා. පුතේ හොඳට මතක තියාගන්න කිසියම් කුලක දෙකක පොදු අවයව නැත්තම් ඒ කියන්නේ ඡේදන කුලකයේ අභිශුන්‍ය නම් පොදු අවයව නැහැ ඡේදන කුලකයේ අභිශුන්‍යයි. අන්න ඒ જાතියේ කුලකවලට අපි නමක් දෙනවා වියුක්ත කුලක කියලා. අභිශුන්‍ය වේ. හරිද? ඡේදන කුලකයේ අභිශුන්‍ය වේනේ. C සහ D කුලකවල පොදු අවයව නැහැ. ඡේදන කුලකයේ අභිශුන්‍යයි. එම නිසා අපිට කියන්න පුළුවන් මෙවැනි කුලක මොන කුලක ලෙස හඳුන්වයිද? වියුක්ත කුලක. වියුක්ත කුලක. වියුක්ත නෙමේ වියුක්ත. වියුක්ත කුලක. මෙවැනි කුලක වියුක්ත කුලක ලෙස හඳුන්වයි. කවුද පුතේ වියුක්ත කුලක කියන්නේ? ඡේදනයක් නැති ඒවා. ඡේදනයක් නැති ඒවාට වඩා සරලව කිව්වොත් පොදු අවයව නැති ඒවා. පොදු අවයව නැත්තම් ඒවා වියුක්තයි. වියුක්ත කුලක වෙන් රූප සටහන් වල ඉන්නේ කොහොමද? හරි ලේසි. දෙන්න පැත්තකට වෙලා ඉන්නවා. දෙන්නගේ ඇයි හොඳයි කමක් නැහැ. පොදු ප්‍රදේශ නැහැ. පොදු අවයව නැහැ. කාටත් කරදරයක් නැහැ. පාඩුවේ ඉන්නවා. මෙතනදී අපි C සහ D නේ ගත්තේ. C මෙහෙම එයාගේ පාඩුවේ එයාගේ අයත් එක්ක ඉන්නවා. D මෙහෙම මෙයාගේ පාඩුවේ කවුරුත් නැතුව ඉන්නවා. එතකොට මේ දෙන්නට දෙන්න පාඩුවේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. දෙන්නගේ අවයව පොදු නැහැ. දෙන්නටම අයිති අවයව නැහැ. ඒ නිසා මෙයාලට ලස්සන නමක් කියනවා වියුක්ත කුලක කියලා. වියුක්ත කුලක වෙන්න නම් ඡේදනයක් නැති වෙන්න ඕනේ. සරලවම කියනවා නම් ඡේදනය අභිශුන්‍ය වෙන්න ඕනේ. හරි. සටහන දාගන්න.